හොඳයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් human resource management පාඩමේ තමයි අපි හිටියේ. අපි කලින් වීඩියෝ එකේ කතා කරා health and health and safety ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේ අපි කතා කරන්න බලමු පොඩි employee incentive methods ගැන පොඩ්ඩක් මට කතා කරන්න තියෙනවා. අපි ඇත්තටම කතා කරන්න තියන්නේ මේකෙන් පස්සේ කතා කරන්න තියෙන industrial relationships කියන පාඩම. wait industrial relationships ඔය පාඩම තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් කියන්නේ මේ පාඩම කියන මේ ටොපික් එක. ඉතින් ඕක කරන්න කලින් පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. කලින් අපි කතා කරා incentive employees ලාට incentives දෙන methods කිහිපයක් ගැන ඒ ටික පොඩ්ඩක් මම additionally මතක් කරන්න ඕනේ කියලා හිතුවා. මේ වීඩියෝ පටන් ගන්න කලින් වීඩියෝ එක නවත්තපු තැන. ඒ කියන්නේ employees ලාට incentives ලැබෙන incentives කොහොමද දෙන්නේ කියලා. අපිට piecework කිව්වා piecework ගැන. piecework කියලා කියන්නේ මොකද්ද? additional units produced exceeding the target amount. target කරපු amount එකට employee ට කරන්න අපි target workload එකක් දෙනවා. target workload එකක් දෙනවා. මෙයා මේකත් කරලා තව additionally කරනවා. ඉතින් මේකට අපි employer වශයෙන් අපි extra payment එකක් කරනවා. we are doing an extra payment. that is piecework. standard hour plan කියන්නේ මොකද්ද කියන එක කතා කරා. standard hour plan කියන්නේ මොකද්ද? වැඩිපුර ටයිම් එකට අර එම්ප්ලොයි වැඩ කරන වැඩිපුර ටයිම් එකට අපි එම්ප්ලොයි විදිහට එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරනවා. ওই දෙක අමතක වෙන්න බෑ. ඒ ඇරෙන්න අපි මොනවද තියන්නේ? අපිට තිබ්බා bonuses දෙන්න පුළුවන්. merit pay අමතක කරන්න බෑ. ඔය words තුන profit share මේ දේවල් ඔයගොල්ලෝ දන්නවා. right? bonuses, merit pay, profit share කියන තුන. හොඳයි. කොහොමද employees ලාට incentives දෙන්නේ? piecework, standard hour plan, bonuses, merit pay, profit share. ඒ කොටසින් පස්සේ අපි යමු relationships කියන part එකට. හොඳයි. අපි ඉස්සෙල්ලාම බලමු මම industrial relationships ගැන කලින් වීඩියෝස් වල කතා කරා. අපි දැන් බලන්න යන්නේ මේකට තවත් in detail industrial relationship එකක් කියන්නේ මොකද්ද? any type of relationship අපි දන්නවා any type of relationship මෙතන any type of relationship කියලා කිව්වම good relationship or else bad relationship. good relationships හොඳ විදියටත් bad relationships නරක විදියටත් බලපාන. ඉතින් good relationship or any type of relationship between whom? between employer and employee. employer and employee අතර තියෙන ඕනම විදිහේ professional relationship එක. professionally is known as industrial relationships. ඉතින් අපි දන්නවා industrial relationship කියන්නේ employer සහ
employee අතර තියෙන relationships ගැන. ඉතින් මේ topic එක යටතේ අපි ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඉස්සල්ලාම අපි බලමු අර මම කියවනේ මේ any type of relationship කිව්වම this can be either good or bad. ඉතින් බලමු මේ good වෙන එකෙන් අපිට හම්බෙන advantages මොනවද කියලා. ඉතින් ඔයාලට මේ දේවල් හිතලා ගන්න පුළුවන් දේවල්. ඔයාලගේ employee කෙනෙක් නම් එහෙම නැත්නම් employee කෙනෙක් නම් ඔයාලගේ employee එහෙම නැත්නම් ඔයාලගේ employer ඒ කියන්නේ ඔයාගේ opposite side එක අතරේ හොඳ relationship එකක් build up කරගත්තොත් හොඳ relationship එකක් build up කරගත්තොත් ඔයාට ඇති වෙන benefits මොනවාද? අන්නේ benefits විදිහට අපි කියන්න පුළුවන් දේවල් ටිකක් කියන්න. improvements of productivity. අපි අර කලින් කතා කරපු දේවල්ම තමයි වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ. increments මොනවාද decrements මොනවාද? මොනවාද වැඩි වෙන්නේ මොනවාද අඩු වෙන්නේ? අන්න ඒ වගේ. එතකොට හොඳ එකක් තියෙන එකෙන් අපිට හොඳ දේවලුත් නරක විදිහට තියෙන එකෙන් අර අනිත් දේවලුත් එක තියෙනවා. එතකොට ඔයාලා මම මේ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැති. ඉන්න මම clue එක දෙන්නම්. increasing productivity, labor productivity නේ. increasing labor productivity. ඉස්සෙල්ලා productivity. labor productivity එක increase වෙනවා. එතකොට minimize වෙනවා නම් minimize වෙන්නේ මොනවද? wastage එක minimize කරගන්න පුළුවන්. මේවා අපි කතා කරා. wastage minimize. lowering employee absenteeism. employee absenteeism අඩු වෙනවා. තවත් එකක් අඩු වෙනවා. ඔය absenteeism එකම ළඟ ළඟ යන වචනයක් තියෙනවා. employee turnover. that's right. employee turnover එක අඩු වෙනවා. turnover එක company එකකට හොඳ දෙයක් නෙවෙයි. හරි? එතකොට එම්ප්ලොයිස්ලා මෝටිවේට් වෙනවා මෝටිවේටඩ් වෙනවා ඒක සිද්ධ වෙනවානේ ඩිස්පුට්ස් ඉන්ඩස්ට්‍රියල් ඩිස්පුට්ස් අපිට අඩු වෙනවා මේ ඩිස්පුට්ස් කියන වර්ඩ් එක ගත්තාම ටිකක් ඉන් ඩීටේල් කතා කරන්න තියෙන වර්ඩ් එකක් ඩිස්පුට්ස් අඩු වෙනවා කියලා කිව්වහම ඒක ඇඩ්වාන්ටේජ් එකක් කියලා දැන් මම ගත්තා ඒ කියන්නේ මෙතන මම කිව්වේ ඩිස්පුට්ස් අඩු වෙනවා කියලා ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ඉතින් එහෙම ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ඩිස්පුට්ස් අඩු වෙනවා කියලා කියන්නේ ෂුවර් එකට මේ ඩිස්පුට් කියන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඩිස්පුට්ස් කියන එක තියෙන්න හොඳ නැති දෙයක් කියලා තමයි කියන්න වෙන්නේ. So let's see what are these industrial disputes means. ඕකටත් වෙනම definition එකක් තියෙනවා. dispute එකක් කිව්වහම අපිට define කරන්න වෙන්නේ මෙහෙම. මම මෙතනින් දාන්න job related dispute arisen between employers and employees employers සහ employee අතරේ ඇති වෙච්ච මොකක් හරි job related dispute එකක් job related පොඩි මතභේදයක් එහෙම නැත්නම් හිත හොඳ නැතිකමක් වගේ දෙයක් කියලා කියන්න පුළුවන් හරි so මේ විදිහට ඩිස්පුට්ස් අපි දන්නවා එම්ප්ලොයර්ස්ලාට හැමතිස්සෙම හුඟක් වෙලාවට ෆේස් කරන්න සිද්ධ වෙනවා එම්ප්ලොයර්ස්ලාට මේ වගේ ඩිස්පුට්ස් ෆේස් කරන්න සිද්ධ වෙනවා එතකොට එහෙම ඩිස්පුට් එකක් සිද්ධ වෙනකොට මොනවාද අපේ කම්පැනි එකට සිද්ධ වෙන නරක දේවල් එතකොට ඩිස්පුට් එක වැඩි වෙනකොට සිද්ධ වෙන නරක දේවල් දන්නවා කියලා කියන්නේ හරියට ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ෂිප්ස් අපි බිල්ඩ් අප් කරගත්තේ නැත්නම් ඩිස්පුට් සිද්ධ වෙනවා ඩිස්පුට්ස් නිසා තියෙන නරක දේවල් ටික අපිට සිද්ධ වෙනවා. ඉතින් බලමු මොනවද මේ ඩිස්පුට්ස් නිසා අපිට ඇති වෙන නරක දේවල්. නිකන් හිතලා කියන්න බලන්න මම මේවා ලියන්න යන්නේ නැහැ කොහොමවත්. මේක හැබැයි මම කියන්නේ දේවල් ටික හොඳට ඔළුවේ දාගන්න. මේ දැන් වචනෙන් කියන දේවල් ටික very important. මේ වගේ ඩිස්පුට් එකක් ඇති වෙන්න හේතු මොනවාද ඉස්සෙල්ලා අපි බලමු. ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයා එම්ප්ලොයි කෙනෙක් නම් ඔයාගේ එම්ප්ලොයර්ත් එක්ක ඔයාගේ හිත හොඳ නැති වෙන්න පළවෙනි හේතුව තමයි ඔයාට හරි සැලරි එකක් හම්බෙන්නේ නැහැ. ඔයාට සැලරි මදි, පඩි මදි. නේ? පඩි මදි. insufficient salary ගොඩක් ඩීප් හිතන්න දෙයක් නැහැ ගොඩක් ගැඹුරින් හිතන්න දෙයක් නැහැ මේ සරලව ගන්න තියෙන දේවල් ටික ඉස්සෙල්ලා අරගෙන පස්සේ points මදි නම් ගැඹුරින් හිතන්න තාම මොනවාද unfair employee transfers ඒ කියන්නේ මාව හිත හිත වෙලාවට transfer කරනවා නම් එතකොට මේ disputes එන්න තියෙන ඉඩකඩ වැඩි එතකොට lack of health and safety conditions on employees lack of health and safety conditions on employees ඒ කියන්නේ ඔයා employee කෙනෙක් නෝ වැඩ කරන තැනට ඔයාට අදාළ විදියට හොඳ conditions ටික නැත්තම් ඔයා හිතන්නේ ඔයා building construction company එකක නම් ඔයා insurance කරලා නැත්තම් ඔයාට අවශ්‍ය safety measures දීලා නැත්තම් ඔයාට අවශ්‍ය tools kit helmets වගේ දේවල් දීලා නැත්තම් එතකොට
ඩිස්පුට්ස් ඇති වෙනවා. මොකද ඔයාලා මරණ බය වැඩ කරන්නේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක නේද? හරි. එහෙම නැත්නම් තවත් මොනවද කියන්නලා? හාඩ් ඩිසිප්ලින් අය බොරුවට ගොඩාක් විනයගරුකයි කියලා පෙන්වන්න ඕනේ. කියන්නේ ටයි දාගෙන මේවා හිර කරගෙන ඔක්කොම වෙලා නීට් වෙලා එන්න ඕන වෙලාවට එන්න ඕනේ ඩිසිප්ලින් නීට්. එතකොට නිකන් අර ඉස්කෝලේ එකේ ඉන්නවා වගේනේ. ආයෙ නෑ හොඳට මිහිර වෙලානේ කොණ්ඩේ කොටට කපන්න ඕන නම්මන ඔක්කොම නීති තියෙද්දි එම්ප්ලොයිස්ලා එහෙම හිර වෙන්න කැමති නැහැ. කවුරුත් තමන්ගේ ජීවිතේ එහෙම හිර වෙලා වැඩ කරන්න කැමති නැහැ. එතකොට ඒකත් එක පොයින්ට් එකක්. ට්‍රේඩ් යුනියන්ස් ප්‍රෙෂරින් කරනවා. මෙන්න මෙතනදී තවත් එක වචනයක් තමයි ට්‍රේඩ් යුනියන්. ඕනම ඕගනයිසේෂන් එක ට්‍රේඩ් යුනියන් එකක් තියෙන්න පුළුවන්. එතකොට ඒක එම්ප්ලොයිස්ලාගේ අයිතියක්. ට්‍රේඩ් යුනියන් එකක් පවත්වාගෙන යන එක එම්ප්ලොයිස්ලාගේ අයිතියක්. ඒකට ප්‍රෙෂර් කරන්න එම්ප්ලොයිස්ලාට බෑ. එම්ප්ලොයිස්ලා ඒකට ප්‍රෙෂර් කරනවා නම් එම්ප්ලොයිස්ලාට එතනදී මතභේදයක් එන්න පුළුවන්. ඉතින් ට්‍රේඩ් යුනියන් එකක් කියන්නේ මොකද්ද? තමන්ගේ අයිතීන් දිනා ගන්න කට්ටිය එකතු වෙලා හැදෙන ගෲප් එකක් වගේ දෙයක්. සංගමයක් වගේ දෙයක්. ඒක ගැන ඉස්සරහට ඉන් ඩීටේල් කතා කරමු මේකේ. unfair employee management decisions. ඒ කියන්නේ ඔයාලව හරියට මැනේජ් කරන්න වැරදි තීරණ ගන්න. ඔයාලව මැනේජ් කරන්න වැරදි තීරණ ගන්නකොට ඔයාලට ඒක වදයක් වෙනවා. ඔය නිසාත් ඔයාලට ඉන්ඩස්ට්‍රියල් ඩිස්පුට්ස් ඇති වෙන්න පුළුවන්. තවත් මොනවද? හිතන්න ඔයා ප්‍රොබේෂනරි පීරියඩ් එකක ඉන්නවා. හරි? ඒක කියන්නේ ප්‍රොබේෂනරි පීරියඩ් එක කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. ජොබ් එකට ආපු ගමන් ඔයාලට පොඩි 3 months 6 months ප්‍රොබේෂනරි පීරියඩ් දෙනවා. ඒ කියන්නේ අඩුපාඩියට නැත්තම් පඩි නැතුව වැඩ කරන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට ජොබ් එක පර්මනන්ට් කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔය වගේ ප්‍රොබේෂනරි පීරියඩ් එක එක්ස්ටෙන්ඩ් කරනකොට ඩිස්පුට්ස් වැඩි වෙන්න පුළුවන්. මොකද ප්‍රොබේෂනරි පීරියඩ් එක එක්ස්ටෙන්ඩ් කරනවා කියන්නේ ඒ එම්ප්ලොයි සුදුසුද නැද්ද කියන එක හරියට එම්ප්ලොයිට හොයාගන්න බැරි වෙනවයි කියන එක. ඒක එක්කෝ අයින් කරන්න ඕනේ නැත්නම් ජොබ් එක දෙන්න ඕනේ. මොකද අයින් කරොත් එයාට එයාගේ ටයිම් එක සේව් කරන්න එයාට තවත් ඕගනයිසේෂන් එකකට try කරන්න පුළුවන්. එයාදාල එම්ප්ලොයිට. ඉතින් ඒ ඔපචුනිටි එක තමයි නැති වෙන්නේ ප්‍රොබේෂනරි පීරියඩ්ස් දික් වෙන එකේ. හරි නේද? right. ඉතින් අපි දැන් බලමු ඔය විදිහට ඩිස්පුට්ස් ඇති වෙන නිසා එම්ප්ලොයර්ට මොනවද ෆේස් කරන්න තියෙන ප්‍රොබ්ලම්ස් කියලා. හරි. ඉතින් අපි ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ෂිප්ස් ගැන කතා කරා. ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ෂිප් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ අපි ඒකෙන් හොඳ ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ෂිප් එකක් මේන්ටේන් කරගෙන යනකොට අපිට හම්බෙන ඇඩ්වාන්ටේජස් ගැන කතා කරා. ඉතින් ඇඩ්වාන්ටේජස් අතර තිබ්බා ඉන්ඩස්ට්‍රියල් ඩිස්පුට්ස් අපිට මිනිමයිස් කරගන්න පුළුවන් කියලා. ඩිස්පුට්ස් මිනිමයිස් කරගන්න එක ගැන කතා කරා. එතකොට මේ ඩිස්පුට්ස් කියන්නේ මොනවද කියලා කතා කරා. ඊට පස්සේ මේ ඩිස්පුට්ස් ඇති වෙන්න හේතු කතා කරා. දැන් අපි බලමු මේ ඩිස්පුට්ස් ඇති වුණාම අපිට එම්ප්ලොයර්ට ෆේස් කරන්න වෙන ප්‍රොබ්ලම්ස් කියලා. එතකොට අපි බලමු මොනවද මෙහෙම වෙන ප්‍රොබ්ලම්ස්. අපි මේ ෆැක්ට්ස් ටික ඔයගලන්ගේ ඔළුවේ තිබ්බොත් විභාගෙට ඔය වගේ ප්‍රශ්න හද්දී ඔයගලන්ට ආන්සර් කරන්න ෆැක්ට්ස් තියෙනවා හිතන්න යන වෙලාව අඩු වෙනවා. ටක් ගාලා මතක් වෙයි. ඉතින් මේ දේවල් හොඳට ඔළුවට දාගන්න. inability to carry on business activities continuously. Carry on business activities continuously. Disputes තියෙනකොට අපිට business activities continuously manage කරගෙන යන්න බැරි වෙනවා නේද? Damaging goodwill of the business. අපි disputes තියෙනවා නම් organization එක ඇතුලේ ප්‍රශ්න තියෙනවා නම් damaging the goodwill image එකට damage වෙනවා. Damaging the goodwill of the business. Goodwill of the business. තව disturbing the industrial harmony. Disturbing the industrial harmony. Organization එක ඇතුලේ තියෙන සාමය එහෙම නැත්නම් අර ඉන්න ආස කරන environment එක disturb වෙනවා. Losing the market share. Losing the market share. අපිට තව කියන්න පුළුවන් waste වෙන්න පුළුවන් අපේ resources wastage වෙන්න පුළුවන්. Market share, inability to compete, competition එක හරියට කරගන්න එළිය කට්ටියත් එක්ක හැප්පෙන්න කොහොමද ඇතුලේ ප්‍රශ්න නා. Inability to competition, inability to compete with competitors,
financial losses and damages of the resources, wastage of resources, ඔය වගේ ඕන තරම් දේවල් ඔයගලන්ට කියන්න පුළුවන්. So ඉතින් ඕවා තමයි disputes කියලා කියන්නේ. ඉතින් ඔය වගේ industrial disputes නිසා දැන් මම කිව්වේ employerට සිද්ධ වෙන අවාසි ගැන. Industrial disputes තියෙනකොට කස්ටමර්ගේ පැත්තෙන් කස්ටමර්ට මොනවද සිද්ධ වෙන අවාසි? නිකමට හිතලා බැලුවද? මේ වගේ ප්‍රශ්නයක් මේ ඔය වගේ කරකවල ප්‍රශ්න අහන්නලා ඒක මම මේ වගේ ෆැක්ට්ස් කියන්නේ. කස්ටමර්ගේ පැත්තෙන් කස්ටමර්ට සිද්ධ වෙන අවාසි මොනවද? ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ disputes තියෙනකොට. පළවෙනි දේ මොකද්ද? price එක increase වෙනවා. මොකද අර පැත්තේ ගොඩක් wastage සිද්ධ වෙනවා. price of the product increase. product එකේ price එක ඉහළ යනවා. having a scarcity of that product in the market. මොකද අර production එක අඩු වෙනවා. ඒ නිසා මේ scarcity එකක් ඇති වෙනවා. scarcity of the product. inability to consume the product. product quality එක අර තිබ්බාගේ හොඳට නැහැ. disputes එක employee ලා හරියට වැඩ කරන්නේ නැත්තම්. inability to consume the product. inability to consume the product. එහෙමත් නැත්නම් අපි කියනවා low quality product කියලා. low quality product එකක් එළියට එනවා. તો ඔය වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ organization එක ඇතුලේ disputes සිද්ධ වෙනවා. disputes කියන්නේ මොනවද? job related dispute arising between employer and employee. එතකොට හිතන්න ඔය පොඩි වචනේ කොච්චර වැදගත්ද කියලා. disputes නම් සිද්ධ වෙන්න දෙන්න නරකයි. right? ඉතින් industrial relations වල හොඳ පැත්ත අපි දැන් කතා කරා. මම මේක ක්ලියර් කරගන්නකම්. right. ඉතින් දැන් අපි පොඩ්ඩක් බැලුවොත් බලමු දැන් මේ employee කියන දෙන්නම් පැත්තම බැලුවනේ. අපි පොඩ්ඩක් අඳුරගමු කවුද මේ employee කියලා. හරියට මේක මුලින්ම කරන්න ඕනේ. but don't matter doesn't matter. ඕගොල්ලෝ දැනටමත් employer කියන්නේ කවුද කියලා දන්නවා. අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේක ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා. employer පැත්තේ employee ඔය විදිහට මම දාගන්නම්. ඉතින් මේ employer කියන්නේ කවුද? මේ දෙන්න පොඩ්ඩක් differentiate කරගන්නයි ඕනේ. the person who engage right පොඩි මම හිතන්නේ interruption එකක් සිදු වෙනවා. හරි. මොකද්ද කිව්වේ? employer තමයි දැන් අපි පොඩ්ඩක් differentiate කරගන්න යන්නේ. right? right. employer කියන්නේ කවුද කියලා කතා කරේ? okay. person who engage some particular persons or groups of persons on some salary or wage is called employer. හරි. ඒ කියන්නේ මොකද්ද මේ මෙතන සරලව මේ කියන්නේ? ඔයා employer කෙනෙක් නම් employer කෙනෙක් කියලා කියන්නේ තව මිනිස්සෙක් එහෙම නැත්නම් group of people. group එක මේ කට්ටියව engage කරනවා in what? in salary or wage. ඔයා employer කෙනෙක් නවා කරන්නේ ඔයා මිනිස්සෙක් නැත්නම් group of people එක තව salary or මේ salary or wages එක engage කරන එක තමයි ඔයා කරන්නේ. employee නම් අපි කොහොමද ඒක explain කරන්නේ? any person who has come to an organization, come to an agreement
to work under an employer. කවුරු හරි employer කෙනෙක් යටතේ වැඩ කරන්නම් කියලා agreement එකකට එන කෙනා තමයි employee. In receiving of some salary or wages. Receiving of some salary or wage. Right. ඉතින් employer පැත්ත හැමතිස්සෙම represent කරන්නේ organization. මේ පැත්ත හැමතිස්සෙම employers ලාගේ පැත්ත හැමතිස්සෙම organization, employee ගේ පැත්ත represent කරන්නේ labor. Right. Employer ගේ පැත්ත means the organization. Employee ගේ පැත්ත means the labor. So මෙයාගේ objective එක වෙන්නේ profit maximization. මෙයාගේ objective එක වෙන්නේ මොකක්ද? මෙයාගේ objective වෙන්නේ to get high salary and job security. High salary and job security. දැන් තේරුණාද වෙනස? Employer කියලා කියන්නේ the person who engage some persons or group of persons in some salary or a wage. Employee කියලා කියන්නේ any person who has come to an agreement to work under an employee in receiving of some salary or a wage. ඔය වචන ඔක්කොම දාලා ඔය definitions වෙනස් කරන්නේ නැතුව ඔහොමම තියාගෙන යනවා නම් හොඳයි. හොඳයි දැන් අපි කතා කරා මෙච්චරලා මුල ඉඳලා industrial relationship එකක් maintain කරගෙන යද්දී good and bad relationships තියෙන්න පුළුවන්. ඒකේ අපි කතා කරා good relationships කියලා. ඒකේ අපි advantages කතා කරා. ඒ advantages වල ඇතුළේ disputes තිබ්බේ. ඒ නිසා dispute කියන්නේ මොකක්ද කියලා තමයි සම්පූර්ණයෙන් කතා කරා. ඉතින් industrial relationship එක bad නම් ඒකෙන් සිද්ධ වෙන අතුරු ප්‍රතිඵල මොනවද කියලා තමයි අපි බලන්න ඕනේ. Let's clear this. I'll use a color. හරි. මොනවද? සාමාන්‍ය අපිට කියන්න පුළුවන් employee relationship එක bad නෑ. ඒ කියන්නේ ඔයා employee සහ employer අතර ප්‍රශ්න තියෙනවා නම් අපිට කියන්න පුළුවන් wasting resources waste වෙන්න පුළුවන්, wasting resources නේ. weakens the business process, Tatman. Declining employee productivity, employee productivity එක අඩු වෙනවා. diminishing the morality එක අඩු වෙනවා, moral එක අඩු වෙනවා. diminishing the moral of employees. අපිට කියන්න පුළුවන් dropping the efficiency and effectiveness වගේ උන්තරම් දේවල් කියන්න පුළුවන්. dropping the efficiency and effectiveness. Right. ඔය විදිහට තමයි disadvantages අපිට කියන්න තියෙන්නේ. ඉතින් හරියට මේ වගේ මේ දෙන්න relationships maintain කරගෙන නැත්නම් ඒ කියන්නේ මේක bad නම් අපිට හම්බෙන disadvantage තමයි ඔය දේවල්. මේ ක්ලියර් කරගමු. දැන් අපි ඊළඟ පොයින්ට් එකට යන්න ඕනේ. මොනවද මේ employee rights? employees ලාට අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. අයිතිවාසිකම් මම හැමතිස්සෙම කියන දෙයක් තමයි
rights ගැන කතා කරන්න ඉස්සෙල්ලා තමන්ගේ responsibilities හරියට කරලා ඉන්න ඕනේ employee කෙනෙක් වුණා. හරි? employee කෙනෙක්ට rights තියෙනවා වගේම employee කෙනෙක්ට කරන්න responsibilities තියෙනවා. අපි partners lesson එකේ partners rights and responsibilities කතා කරන්නේ අන්න ඒ වගේ තමයි. rights එක්කම යන දේ තමයි responsibilities කියන්නේ. ඉස්සෙල්ලාම බලමු employees ලාගේ responsibilities කියනවා. මොකද ඒවා fulfill කරන්න නැතුව rights ගැන employees ලාට කතා කරන්න බෑ. employee responsibilities. employee responsibilities කියලා කිව්වහම මොකද්ද පළවෙනි එක working මේවා වෙනස් වෙන දේවල් මේවා key points වෙන දේවල් ලියන්න බෑ හරියටම බලා ගන්න ඕනේ දේවල් working towards the achievement of organizational goals responsibilities දත මොන තරම් ලියන්න පුළුවන් තමයි but these are the main organisation එකට බැලුවම අපි ඒකේ goals achieve කරන්න අපි ඒකට වැඩ කරන්න ඕනේ employee කෙනෙක් විදිහට behaving well at the workplace behaving well at the workplace වැඩ කරන තැන හරියට හැසිරෙන්න ඉගෙන ගන්න ඕනේ employee කෙනෙක් performing the duties in accordance with the agreement අපේ service agreement එකට අනුව අපි වැඩ කරන්න ඕනේ performing all the duties in accordance with the service agreement එකට අනුකූලව අපි වැඩ කරන්න ඕනේ ඊට පස්සේ using organizational resource carefully අපි වැඩ කරද්දී පාවිච්චි කරන්නේ organization එකේ resources අපිව waste කරන්නේ නැතුව පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ using organizational resources carefully as employees these are the responsibilities that you should fulfill මේ තමයි ඔයාලා කරන්න ඕනේ responsibilities විභාගයට ඇහුවොත් මේ හතර ලියන්න නැතුව වෙන හතරක් ලියන්න එපා මොකද these four are the main ඔයා හරියට කරන employees ලට තමන්ගේ rights ගැන කතා කරන්න පුළුවන් employee rights ගැන ඊට පස්සේ කතා කරන්න පුළුවන් right අපි බලමු what are these employee rights now okay හරි employee rights ගැන තමයි දැන් කතා කරන්නේ දැන් පළවෙනි එක receiving salaries sufficient for the service and a sound work environment to receiving salaries sufficient for the service and a sound work environment අපිට දෙන හොඳ work environment එකටයි අපෙන් ගන්න service එකටයි හරියන්න අපිට salary receiving එකක් තියෙන්න ඕනේ those are right getting leave entitlements getting leave entitlements then ensuring safety from work related health problems and accidents අපිට ආරක්ෂාව තියෙනුනේ අපි කරන වැඩේ ensuring safety from work related health problems and accidents it was say at last we can say to establishment of trade unions අපිට trade unions පවත්වා ගන්න අයිතියක් තියෙනවා to establish trade unions ඒක කරන්න දෙන්න බෑ මෙහි කියලා කාටවත් කියන්න බෑ ඕනම organization එක trade union එකක් පවත්වාගෙන යන්න පුළුවන් දැන් අපි employees ලාගේ responsibilities කතා කරා rights කතා කරා rights අනිවාර්යෙන් පාඩම් කරගන්න very important receiving salary යාලා සල්ලි ගන්න එක යාලා right එකක්
එයාලා නිවාඩු හම්බෙන්න ඕනේ. ඔය පොඩි පොඩි වචන වලින් උනේ මතක තියාගන්න point wise ඔයාලා ලියන වෙලාවට professional words ටික දාලා ලියන්න. මොනවාද එයාලගේ rights? salary හම්බෙන්න ඕනේ. නිවාඩු හම්බෙන්න ඕනේ. තවත් මොනවාද? ආරක්ෂාව තියෙන්න ඕනේ. trade unions පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. what salaries, නිවාඩු, safety, trade unions. Salaries, නිවාඩු, safety, trade unions. This is the way you have to study. වචන කිහිපයක් ඔළුවේ තියාගත්තාම හොඳටම ඇති. ලියන වෙලාවට ඔක දිගහැරලා ensuring safety from the work related problems and accidents. ඕක ඔහොම ලියන්නත් පුළුවන්. තව වචන දාලා ලියන්නත් පුළුවන්. main idea එක කියවෙන්නයි යොමු. right? the ideas ටික ඔළුවේ තියාගන්න එහෙමයි පාඩම් කරගන්න. දැන් අපි බලමු rights ගැන කතා කරන්නේ. දැන් මෙයාලගේ responsibilities උත් කතා කරා. the rights කතා කරන්නේ ඉස්සෙල්ලා responsibilities විතරද තියෙන්නේ. responsibilities විතරක් නෙමෙයි තව එකක් තියෙනවා. what? duties. දැන් අපි duties මොනවද කියලා කතා කරමුකෝ. duties ටික කිව්වෙත් නෑ duties ටික. ටක් ගාලා duties ටික හතරක් තියෙනවා. performing employee duties properly. තමන්ට පැවරලා තියෙන service conditions වල පැවරලා තියෙන ඔක්කොම duties ටික හරියට කරන එක. performing employee duties properly තමන්ට පැවරලා තියෙන වැඩ ටික කරන එක. working eagerly towards the development of the business. working eagerly towards the development of the business. ඒ කියන්නේ business එකේ development එක වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. development of the business. And what? Not revealing business secrets to outsiders. Not revealing business secrets to outsiders. Not revealing business secrets to outsiders. එළිය කට්ටියට අපේ ඇතුලේ රහස් දෙන්නේ නැහැ. Protecting the goodwill of the business and developing it. Protecting the goodwill of the business. Protecting the goodwill of the business. business එකේ image එක goodwill එක ආරක්ෂා වෙන විදිහට අපි වැඩ කරන්න ඕනේ. So those are the duties that you should fulfill. හරි? As employees. ඔය ඔක්කොම හරියට කරන කෙනෙක් නම් අන්න you can talk about these employee rights. Then you can talk about that employee rights. Then මේ employee ට විතරද rights තියෙන්නේ. අයි employer ගේ පැත්තෙන් මොකුත් නැද්ද? employer ගේ පැත්තෙන් duties, responsibilities and rights තියෙනවා. employer ගේ පැත්තෙන් ඔය තුන ඔහොමම තියෙනවා. right? ඔය තුන ඔහොමම කිව්වේ බලමු මොනවද තියෙන්නේ කියලා. දැන් employer ගේ පැත්තෙන් උනත් අර එකම හැන්දෙන් තමයි බෙදන්නේ. employer. දැන් බලන්න employer. එයාගේ අපි ඉස්සෙල්ලා බලමු responsibilities මොනවද කියලා. එයාගේ අපි ඉස්සෙල්ලා බලමු responsibilities මොනවද කියලා. මේ part එක very important. agreed salary එක ගෙවන්න ඕනේ. පළවෙනි එක. paying agreed salary. මුලින් පොරොන්දු වෙච්ච මුදල ගෙවන්න ඕනේ. ඒක අඩු කරන්න බෑ. maintenance of strong disciplinary procedure. maintenance of strong disciplinary procedure. discipline එක ගැන හොඳට හිතන්න ඕන. maintenance of reasonable salary scales. maintenance of reasonable salary scales. සාධාරණ salary scales එකක් තියන්න ඕනේ and a pleasant environment. මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් වෙන environment එක හදලා තියන්නත් ඕනේ.
paying the salary on the given date or prior to that. Paying the salary on given date or prior to that. අපිට salary පරක්කු කරන්න බෑ මොකද මිනිස්සුන්ගේ පඩිනේ දෙන්න පොරොන්දු වෙච්ච ගාන දෙන්න ඕනේ disciplinary actions reasonable salary scales තියාගෙන යන්න ඕනේ pleasant work environment එකක් තියන් යන්න ඕනේ වගේම කිව්ව දවසට salaries දෙන්න ඕනේ those are the responsibilities of an employer, right? Now let's see what are the duties of this employer. What are the duties? ඔය ඔක්කොම හරිනම් අපි rights ගැන කතා කරමු. Duties of this employer are fulfilling employee responsibilities properly. When මේ responsibilities ටික හරියට complete කරන එක පළවෙනි duty එක. දැන් මේ ඔක්කොම ටික complete කරන එක first duty. Fulfilling employee responsibilities properly. Assuring job security. තමන්ගේ වැඩ කරන employees ලගේ කරන රස්සාව ගැන ආරක්ෂාව බලන්න ඕනේ. Creating a suitable work environment. Right. Then listening to the employees reasonable requests and resolving them. Employees like පැත්ත බලන්න ඕනේ. listening to employees reasonable සාධාරණ ඉල්ලීම් මේගොල්ලෝ කරනවා ඒ දේවා බලලා solve කරන්න ඕනේ. requests and resolving them. solving them. Right? Those are the duties. පළවෙනි duty එක මොනවාද? responsibilities fulfill කරන එක. දෙවෙනි එක job security. ඊළඟට creating a suitable work environment. Listening to the employees reasonable requests and solving them. Employees ලා කරන reasonable request වලට හරියට අහන්නදලා විසඳන්න ඕනේ. Those are the duties. So pause the video please. Memorize this responsibilities and duties separately of the employer. Then you can talk about employer rights. Okay, I'll continue my video. I'll continue this. Now I'm going to talk about employer rights. Okay. ඔය ඔක්කොම අර දෙකම හරිනම් අපිට employer rights ගැන කතා කරන්න පුළුවන්. එතන පොඩි හතරක් තමයි තියෙන්නේ. Ability to function in accordance with the prevailing regulations. Ability to function. These are very important. Ability to function in accordance with prevailing regulations. දැනට පවතින regulations එක එයාලට functions ටික carry out කරන්න පුළුවන්. දැනට ඒගොල්ලෝ දාලා තියෙන ඒවා regulations වෙනස් කරන්න ඕන වෙන්නේ නැහැ. employees ලා ප්‍රශ්න ඇති කරනවා කියලා. ඒවා ගොඩක්ම severe නම් කරන්න වෙනවා. But ability to function in accordance with prevailing regulations. Getting the work done in accordance with the service agreement. Service agreement එකට අනුව ඒකට විරුද්ධව නෙවෙයි ඒකට අනුව ඒ කියන්නේ employee කැමති වෙලා නම් තියෙන්නේ ඒකට අනුව තමන්ට service එක ගන්න පුළුවන්. employer ට. Getting the work done in accordance
with the service agreement. With the service agreement. Right of the terminating employees when there is excess of employees or when the employees are not suitable for the business. යදාළ employee කෙනෙක්ව අවශ්‍ය වෙලාවට අයින් කරලා දාන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් employee අපේ business එකට suitable වෙන්නේ නැති. ඒ යදාළ employee අපේ business එකට suitable වෙන්නේ නැහැ කියලා අපිට terminate කරන්න පුළුවන්. Right of terminating employees when there is excess of employees or when the employee is not suitable. When the employee is not suitable for the business, right? අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනෙක්ව අයින් කරන්න අයිතිය තියෙනවා. ඒ කියන්නේ ජොබ් එක පර්මනන්ට් නම් එයා කන්ඩිෂන්ස් දාගෙන එනවා නම් අනම්මන අපිට පොඩ්ඩක් සලකන්න වෙනවා, but still we have the right, we have the authority. හරිද? Organizing as trade unions to protect themselves from the threatening situations of the employees. එයාලම trade unions ටික හදලා දෙන්න. Organizing as trade unions. So ඒවට involve වෙන්න employers ලටත් පුළුවන්. හරි? Trade unions වලට ඇතුළට ඇවිල්ලා මොනවද වෙන්නේ කොහොමද වැඩ වෙන්නේ කියලා බලන්න employers ලටත් පුළුවන්. Organizing as trade unions to protect themselves from the threatening situations of the industry. From the threatening situations of the industry. Organizing trade unions to protect themselves from the threatening situations of the industry. Industry situation වලට යාලවත් ආරක්ෂා කරගන්න වගේම ඒ වැඩවලට තමන්ට trade unions වලට involve වෙන්න පුළුවන්. හරියට මොකද්ද? Ability to function in accordance with the prevailing regulations. දැනට තියෙන නීතිමය regulations වලට rules වලට අනුව employer-ට functions ටික carry out කරගන්න පුළුවන්. ඊළඟට getting work done in accordance with the service agreement එකේ තියෙන විදිහට අපිට employees ලගේ වැඩ ගන්න පුළුවන්. Right of terminating employees when there is excess of employees. වැඩිපුර මිනිස්සු ඉන්නවා නම් හරි, එහෙම නැත්නම් අපේ ගාව ඉන්න employee කෙනෙක් අපේ වැඩේ සුසු නැත්නම් හරි අපිට යාලව terminate කරලා දාන්න පුළුවන්. And we can organize as trade unions too, right? To protect themselves from the threatening situations of the industry. හොඳයි. Pause the video and make it හොඳට ඔළුවට දාගන්න. Those are the rights of employer. Employer කෙනෙක් ගාව තියෙන්න ඕන. Employer කෙනෙක්ට කියන්න පුළුවන් rights තමයි ඕවා. Okay. දැන් අපි බලමු what is trade union. Trade union එකක් කියන්නේ මොකක්ද කියලා තමයි දැන් අපි බලන්න යන්නේ. Trade union කියන්නේ මොකක්ද? මම මෙතන definition එක ලියන්නම් first. An organization voluntarily established by the employers or
employees මම කිව්වා දෙගොල්ලන්ටම හදන්න පුළුවන් කියලා. Employees of a particular industrial field in order to gain and protect their professional rights is known as a trade union. නොහොමයි ඔය ප්‍රශ්නට උත්තරේ ලියන්න what is trade union කියලා අහුවොත්. An organization voluntarily established by the employers or employees. Organization එකක් ඇතුලේ තාත් organization එකක් වගේ දෙයක් තමයි. Organization voluntarily established by employers or employees of a particular industrial field in order to gain and protect their professional rights. rights කියන එක employees ලාටත් තියෙනවා employers ලාටත් තියෙනවා. ඒ හැම දෙන්නගෙම තමන්ගේ rights protect කරගන්න හදාගන්න organization එකක් කියලා කියන්න පුළුවන් මේක. මේ trade union එකක් හදාගනිද්දී අපිට මේක මොනවාද register කරන්න පුළුවන්. register කරන්න ඕනි. අනිවාර්යයෙන්ම register කරන්න ඕනි. Trade unions must be registered under Department of Labor to earn the legal to earn the recognition. Legal entities naha. Trade union has no legal entity. No legal entity. Legal personality එකක් නැහැ මේකට. Trade unions වලට. Trade union එකක් පටන් ගන්න තවත් එක condition එකක් තමයි minimum 10 members ඉන්න ඕනේ. Minimum 10 members in order to start a trade union. Those are the conditions. Now you know what is a trade union. Now you know what are the conditions to start a trade union. Now you can figure out the aims of the trade union. ඒ කියන්නේ trade union එකක් ඔයගොල්ලෝ පවත්වාගෙන යෑමෙන් what are the things that you are expecting? ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? Let's write aims of trade union. Aims of trade union. පළවෙනි එක to get a reasonable salary and pleasant working environment. To get a reasonable salary and a pleasant working environment, right? It was say to get the working hours reduced, to get the working hours reduced, to get protection from job related accidents, to get protection from job related accidents and health problems, and then you can say to assure job security, getting education and training, to participate in management decisions made in the firm, participate in the management decisions in the firm, right? ඔය වගේ trade union එකකින් ඔයාට ගන්න පුළුවන් දේවල් ගොඩක්
තියෙනවා. ඉතින් trade union එකක ඔය දේවල් ඔක්කොම හරි. දැන් තමයි අපි main core part එක ඉගෙන ගන්න හදන්නේ. trade union එක ඇත්තම ප්‍රයෝජන ටික දැන් තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. හොඳ keywords ටිකක් තියෙනවා. ඇත්තම කියොත් අපිට පොඩ්ඩක් මහන්සි වෙලා ඔළුවේ දා ගන්න ඕන keywords ටිකක් තියෙනවා. Very important. Those are the trade union actions. Those are we called as trade union actions. So I'll clear this. Okay. මෙතන ගහන්නම් පොඩි no trade union actions. Trade union actions. හොඳයි. මම මේ explain කරනවා විතරයි. I don't go to write the definition. පළවෙනි එක collective bargaining. Collective bargaining. Hari? But the thing I am saying is very important. It's better if you write down this. The negotiating process between management and the trade union in order to achieve the aims of the employee is called collective bargaining. Negotiative process between management and the trade union. Organization එක management එකයි trade union එකයි අතරේ තියෙන negotiative process එක. ඒ කියන්නේ employees ලාට හිතන්න මොකක් හරි අරමුණ මොන හරි දේවල් ටිකක් කරගන්න ඕනේ කියන මොකක් හරි අපේ salary increase කරගන්න ඕනේ. ඉල්ලීම සාධාරණයි. මොකද සාධාරණ amount එකකට තමයි ඒගොල්ලෝ increase කරන්නේ ඉල්ලන්නේ කියලා හිතමුකෝ. employees ලා. ඉතින් ඒගොල්ලෝ ටික එකතු වෙලා මොකද කරන්නේ? trade union එකක් හදාගෙන trade union එක සහ මේ management එක meeting එකක් තියලා ඒ ප්‍රශ්නේ resolve කරගන්න එක තමයි collective bargaining කියලා කියන්නේ. The negotiating process between management and the trade union in order to achieve the aims of the employees. A negotiative process. හොඳයි. ඊළඟට another word, work to rule. Work to rule. It's very important. ඒක මම round කරලාම දෙන්නේ. Words are very important. Work to rule කියලා කියන්නේ following every single rule and regulation and doing a small quantity of work is known as work to rule. It is about performing the authorized duties only that they have been assigned legally. කියන්නේ work to rule කියලා කියන්නේ හිතන්න employer එහෙම නැත්නම් employee හරියටම තියෙන rules and regulations අකුරටම වැඩ කරනවා. ඒ කියන්නේ හොඳටම වැඩ කරන්නේත් නැහැ, අඩුවෙන් වැඩ කරන්නේත් නැහැ. හොඳට perform කරන්නේත් නැහැ, අඩුවෙන් perform කරන්නේත් නැහැ. කරන්න තියෙන duties ටික meet up to ඒ විදිහට විතරක් වැඩේ කරලා දාලා යන එක තමයි work to rule කියලා කියන්නේ. I can following every single rule and regulation and doing a small quantity of work is known as work to rule. හරි නේද? It is about performing the authorized duties only. කරන්න තියෙන වැඩ ටික විතරයි ඒගොල්ලෝ කරන්නේ. වැඩි වැඩ කරන්නේත් නැහැ, අඩුවෙන් කරන්නේත් නැහැ. It is about performing the authorized duties only that they have been assigned legally. නීතිමයව එයාට assign වෙලා තියෙන වැඩ ටික විතරයි කරන්නේ. Employer or employee both. Next word. Go slow. Go slow. Slow. ඔක තමයි ඊළඟ action එක. දැන් ඔයගොල්ලන්ට තේරුණා ඇති මේ trade union actions කියලා කියන්නේ මොකක්ද කියලා. work to rule එකටයි trade union action එකක් කියන්නේ. ඒගොල්ලෝ දෙන්න අතර ප්‍රශ්න නම් හරි. ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට අපි නීති ටිකක් දාලා දෙනවා. හරියට work to rule යන්න. හරියට මේ විදිහට work to rule වැඩ කරන්න. එතකොට හැමෝටම ඕකේනේ. කවුරුත් හොඳට perform කරන්න ඕනෙත් නැහැ. කවුරුත් අඩුවෙන් perform කරන්නේ නැහැ. organization එක පැත්තෙන් අර ඔය විදිහට ප්‍රශ්නේ resolve වෙනවා. මේ ඇතරම් trade union actions කම ගොඩක්ම බර ඇවිල්ලා employees ලගේ පැත්තට, right? trade union actions එක තමයි. okay, go slow කියලා කියන්නේ go slow occurs when workers deliberately work slowly even though the job is performed accurately. It takes a longer time. කියන්නේ trade union එකක් දැන් මේ මම යන්නේ හිතන්න dispute එකක් කරයිස් වෙලා තියෙනවා. ඔන්න trade union එකේ employees ලා ටික ඉන්නවා.
එයාලගේ ඉල්ලීම් දිනා ගන්න කරන වැඩ ටික තමයි දැන් මම ඔය කියාගෙන යන්නේ. හරි? ට්‍රේඩ් යූනියන් එකක් ඉන්නවා. ඒගොල්ලෝ යාලගේ ඉල්ලීම් දිනා ගන්න කරන වැඩ තමයි කරන්නේ. කලෙක්ටිව් බාගේනින්. එකට එකතු වෙලා ඒගොල්ලෝ ඉල්ලනවා. work to rule. එහෙම නැත්නම් නූලට විතරක් වැඩ කරන හොඳ performance යාලා දෙන්නේ නැහැ. go slow කියලා කියන්නේ they are accurately working but slowly working. go slow. Right? occurs when workers deliberately work slowly. එකතු වෙලා හිමින් වැඩ කරනවා ඔක්කොමලා. even though the job is performed accurately. job එක හරියට accurately perform කරනවා but it takes longer time. that is go slow. Now the next keyword I'm taking working dressed with black strip කියලා කියන්නේ employees ලා ඉන්නේ අකමැත්තෙන් කියලා employees ලා වැඩ කරන්නේ අකමැත්තෙන් කියලා පෙන්වන්නේ ඒගොල්ලෝ කළු පටියක් පැලඳගෙන වැඩ කරනවා. හරි? employees ලා ඉන්නේ අකමැත්තෙන් කියලා represent කරන්න කළු පටියක් අතේ පැලඳගෙන අතේ බැඳගෙන වැඩ කරන එක තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. Hari. So the next one. Abstain from working overtime. Abstain from working overtime. OT කරන්න නැතුව ඉන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර ඩිස්පියුට් එකක් තියෙනවා. ඒගොල්ලෝ කැමැත්තෙන් නෙමෙයි වැඩ කරන්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා කියන එක පෙන්නන්න ට්‍රේඩ් යූනියන්ස් ලා වල ඉන්න එම්ප්ලොයිස්ලා කරන වැඩ තමයි මේ actions. ට්‍රේඩ් යූනියන් actions. Abstain from working OT. OT කරන්නේ නැහැ. OT refuse කරනවා. හරි? එහෙම නැත්නම් sit-ins. දැන් මේ යන්නේ ටික ටික දරුණු පැත්තට යන්නේ. මේ හිමි මේ අඩුම පැත්තේ ඉඳලා මේ පැත්තට මේ යන්නේ මේ දරුණු පැත්තට යන්නේ. දැන් කරන්නේ sit-ins. Sit-ins. මොකක්ද sit-ins කියන්නේ? Sit-ins means employees do not allow to cross the business premises. Business office එක වහන්න දෙන්නේ නැහැ. හරි? And they don't perform the duties. ඒගොල්ලෝ ඉඳගෙන ඉන්නවා. Even though the employees are in the business premise, they do not engage in business activities. ඒගොල්ලෝ ඇවිල්ලා ඔෆිස් එකට ඇවිල්ලා තමන්ගේ සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. බිස්නස් එක වහලා යන්න දෙන්නෙත් නැහැ. මුකුත්ම කරන්න දෙන්නේ නැහැ. ඉඳගෙනම ඉන්නවා. මේ ටිකක් දරුණු අවස්ථාවක් sit-ins කියලා කියන්නේ. right? ඒගොල්ලෝ වැඩ කරන්නේත් නැතුව ඉන්නවා. then boycott. boycott කියන වචනේ තේරුම ඔයගොල්ලෝ දන්නවනේ ටිකක් ගණන් ගන්න නැහැ වගේ වචනයනේ boycott කියලා කියන්නේ. boycott means stoppage of work of both employees and machines and stop the operational process. ඒගොල්ලෝ වැඩ සම්පූර්ණයෙන් නවත්තලා operational process එක down කරනවා. ඒ කියන්නේ සේරම operational activities ඒගොල්ලෝ කරන එක නවත්තන එක තමයි මේ boycott එකේදී සිද්ධ වෙන්නේ. Okay, then the next one, sabotage. Please keep these words in mind. Sabotage means locking up the machineries by employees or removing a small part of the machines, avoiding its function. කියන්නේ ඒගොල්ලෝ functions නවත්තන්න ඒගොල්ලෝ machines lock කරනවා එහෙම නැත්නම් machines වල තියෙන කොටසක් අයින් කරනවා මේ function වෙන එක නවත්තන්න. that is little bit more than the boycott. boycott එකට වඩා ටිකක් දරුණු වැඩක් නේ sabotage කියලා කියන්නේ. තේරෙනවද? දැන් ටික ටික මේ දරුණු වැඩි වේගන යනවායි කියන එක. right. sabotage hari ගියෙත් නැත්නම් employees ලා මොනවද කරන්නේ? they do picketing. Picketing means what? Picketing is the protesting of the employees, showing banners, posters, notices in free times like lunch. In free හැම වෙලාවකම banners, posters ඔක්කොම අල්ලගෙන picketing කරනවා. හරි?
picketing is used to give some hint to the employee regarding a strike. අපි strike එකට යන්නේ කියන එක ගැන පොඩි hint එකක් තමයි picketing එකේ දෙන්නේ. තාම strike එකකට ගිහිල්ලා නැහැ. මේ කියන්නේ employees ලා වැඩ කරන වෙලාවේ අමතර වෙලාව break එකක් හම්බෙච්ච ගමන් picket එකක් කරනවා. හරි picket කරන එක banner එල්ලගෙන ඔක්කොම කරගෙන දඟලන පිස්සුවක් තමයි. Then you can go a hint එක වැදුනයින් පස්සේ you can go for the strikes and hunger strikes, fasting, hunger strike. ඒ කියන්නේ fast happen when the employees protest in the public areas to win their demands without consuming food and drinks. ඔයගොල්ලෝ fasting කියන එක දන්නවා. hunger strikes කියන්නේ මොනවද කියලා දන්නවනේ. ඔකා නොබී අර ඉඳගෙන ඉන්නේ. එතකොට ඒගොල්ලෝ හදිසියේ මැරුණොත් කවුරු හරි නැත්නම් ප්‍රශ්නයක් වුණොත් එහෙම ප්‍රශ්න වෙන්නේ කාටද? ඕගනයිසේෂන් එකට. ඉමේජ් එකට. taking leaves collectively නිවාඩු ගන්නවා. එක්කමල් එකතු වෙලා collectively leaves ගන්නවා. එතකොට ඉවරයිනේ එම්ප්ලොයි දවසක් හරි ඔක්කොමල් එකපාර ඇබ්සන්ට් වුණොත් එහෙම ඔක්කොමල් එකම දවසේ නිවාඩු ගත්තොත් එහෙම හොඳට බිස්නස් එක. takes leaves collectively කතා වෙලා නිවාඩු දානවා. Most of the employees in the organization take leaves at a single time with the intention of disturbing the business function. මේ වැඩේ කරන්නේ business functions වලට disturb කරන්න intention එක තියාගෙන තමයි එකට එකතු වෙලා නිවාඩුවක් දාන්න. මොකද එක්කෙනෙක් නිවාඩුවක් දැම්මම ප්‍රශ්න නැහැ. අනිත් ඔක්කොම ටික රන් වෙනවා. එයාගේ වැඩේ පොඩ්ඩක් මැනේජ් කරගන්න පුළුවන් business එකට. ඔක්කොමල් එකම වෙලාවේ එකම දවසේ leave එකක් දැම්මොත් එහෙම හබක් තමයි. එදාට සම්පූර්ණ වැඩ නවත්තන්න වෙනවා. Then token strikes. මොකක්ද මේ token strike කියලා කියන්නේ? Being away from duties during a particular period such as a day or a half day after informing the management is considered as token strike. ඒ කියන්නේ management එකට පොඩි token එකක් යවනවා. අපි මේ වෙලාවට strike කියලා කවුද යවන්නේ කියලා දන්නේ නැහැ. නිර්නාමිකව යවනවා management එකට. අපි මෙන්න මේ විදිහට මේ ටයිම් පීරියඩ් එකේ ස්ට්‍රයික් එකක් කරනවා කියලා. හරි. ඒක මැනේජ්මන්ට් එකට කර කියා ගන්න දෙයක්වත් නැහැනේ. එම්ප්ලොයිස් ලාට එකට එකතු වෙලා ස්ට්‍රයික් කරනවා. එයා දාලා වෙලාවේ half day එකක් full day එකක් වගේ පීරියඩ් එකකට තමයි කරන්නේ. token strike එක. continuous strike. ඒ කියන්නේ දරුණුතුම උච්චතම අවස්ථාව. continuous strike. continuous strike. ඒ කියන්නේ employees completely stop working due to failure of gaining their demands. ඒගොල්ලෝ අර ඔක්කොම කරලා ඒගොල්ලන්ගේ demands ටික යාලට හම්බුනේ නැත්නම් ඉල්ලීම් ටික හම්බුනේ නැත්නම් ඒගොල්ලෝ සම්පූර්ණයෙන් වැඩ නවත්තනවා. හරි. That is continuous strike. Employees continuously stop working due to failure of gaining their demands through negotiations or any other protesting campaigns is known as continuous strike. එයාලා සම්පූර්ණ තමන්ගේ වැඩ නවත්තන එක තමයි කරන්නේ. ඉතින් ඔය විදිහට strikes ඔය වගේ trade union actions නිසා negative consequences මොනවාද employerට එහෙම නැත්නම් business එකට. අයි strike එකක් සාමාන්‍ය සිද්ධ වෙද්දී no you have to study first these points. මේ ඔක්කොම trade union actions. All these are trade unions actions. You have to study those. Right? So, you know, trade union actions, collective bargaining, work to rule, go slow, continuous strike, working rest with backstep, abstaining from working OT, token strike, sit-ins, boycott, takes leaves collectively, sabotage, picketing, fasting and hunger strikes. Right? Then let's go pause the video and study and then resume the video. I'm continuing. Okay. අපි බලමු negative consequences මොනවාද strike එකක් නිසා employee ට. හරි? negative consequences of a strike to employer or
the business එකට මොනවද හම්බෙන්නේ negative consequences දැන් මම මේක මම මෙතන point wise ලියන්න ඕනේද තේරුමක් නැහැ නේද මොනවද සිද්ධ වෙන්නේ breaking down the production process සම්පූර්ණ production process එක break down වෙනවා sales අඩු වෙනවා decreasing the sales inability to supply orders on time අපිට orders තිබ්බොත් එහෙම අපිට on time දෙන්න බැරි වෙනවා business එකේ goodwill එක image එක ඉවරයි cash flowing ඔක්කොම නැති වෙනවා losing the suppliers අපිට suppliers ලා නැති වෙනවා අය අපේ production process එකක් යන්නේ නැහනේ profits අඩු වෙනවා industrial relations ඉවරයි ඊතනම ආයි ඉතින් industrial relations ගැන කතා කරන්න පුළුවන් දායි අයව ගොඩක් weak වෙනවා labor turnover එක increase වෙනවා අය strike කරද්දී අපි මොනවද කරන්නේ මේගොල්ලෝ අස් කරලා අලුත් කට්ටිය ගන්න එපා ඉතින් එහෙම දුවන්න පුළුවන්ද හැමදෙස්සෙම අලුත් කට්ටිය ගන්න අරගෙන දුවන්න පුළුවන්ද මේ organisation එක එතකොට labor turnover increase වෙනවා losses due to stoppage of machineries අර sabotage කියලා කිව්වේ ඒකෙන් machineries ඔක්කොම stop වෙනකොට losses being wait yeah being degraded to professional field එකේ අපි degrade වෙනවා grade එක අඩු වෙනවා ඒ කියන්නේ අපි පහතට වැටෙනවා being degraded graded means up degraded means downwards right ඔන්න ඔය වගේ දේවල් තමයි වෙන්නේ so are these things right no common sense you have common sense ඔයාලට ඒවා කරන්න පුළුවන් අපි බලමු employerට business ට නෙමෙයි economy එකට මොකද්ද සිද්ධ වෙන්නේ ඔය වගේ strikes නිසා what will happen to the economy these things ඔයාලා නිකන් හිතලා කියන්න බෑනේ we can say increasing social problems it disturbs the civil life of the public අනිත් මිනිස්සුන්ට disturb එකක් it disturbs the පාරවල් ගන්න උද්ඝෝෂණ කරනකොට ඇවිල්ලා අන්න ඒක disturb එකක් අනිත් මිනිස්සුන්ට disturbs the civil life of public the scarcity of products in the market scarcity of products ay production process එකක් වෙන්නේ නැත්නම් scarcity of products in the market increasing the prices of products increasing the prices of the products prices ඉහළ යනවා decreasing the quality of the product decreasing the quality of the products දැන් අපි කලින් බැලුවා නේද these are the things you post video study අපි කලින් බැලුවා නේද මේ මොනවාද trade union actions from employees side there are actions from the employer sides also they can take these are not called as trade union actions but මෙහෙමයි කියන්නේ actions that can be taken by employers to avoid industrial actions මේ industrial actions වලින් බේරෙන්න employers ලාට මොනවද කරන්න පුළුවන් actions මොනවද ගන්න පුළුවන් actions so same as before let's proceed the same process අපි කලින් වගේම කරමු employers actions මොනවද කියලා බලමු right lockout what is this lockout words important lockout කියලා කියන්නේ employers can close the workplace temporary stop of work of the employees they can stop the work ඒගොල්ලෝ workplace එක පොඩ්ඩකට වහන්න පුළුවන් ඊපස්සේ employees ලා ගෙදර තියන්න පුළුවන් terminating some employees from the job සමහර කට්ටිය CV අමාරුකාරයෝ ටික අයින් කරලා දාන්න පුළුවන් එතකොට ඉන්න කට්ටිය ඔබේ වෙනවා තමන්ගේ ideas වලට නැවෙනවා අන්න ඒ විදිහට එකක් තමයි lockout කියලා කියන්නේ මොකද්ද organization එක වහලා employees ලාගේ වැඩ නවත්තලා අමාරුකාරයන්ව terminate කරනවා employees can close the workplace temporary stop of work of employees terminate some employees from the job in order to obey them into the ideas of the organization eකට obey කරගන්න
සමහර කට්ටියව එළියට ඇදලා දානවා. That is lockout simply. Or else we can do VOP. VOP. What is this VOP? Vacated of post. Sorry, vacated of post. Vacated of post. VOP, vacated of post. ඒ කියන්නේ the employer does not allow employees to engaged in strike to come to work, and he considers that they have already left the job. This is called vacated of post. ඒ කියන්නේ strike කරන කට්ටිය job එක අතහැරලා ගියා කියලා හිතලා ඒ positions වලට අලුත් කට්ටිය දා ගන්නවා. ඒකට strike කරපු කට්ටියට උඩින් බලන්න තමයි වෙන්නේ. Vacated of post. හරි? That is it. The employees does not allow employees to engage in strike. Employees ලාට strike කරන්න දෙන්නේ නැහැ. Strike කරොත් එයා job එක දාලා ගියා කියලා තමයි හිතන්නේ. That is vacated of post. Then next word, strike replacement. Strike replacement. ඒ කියන්නේ strike replacement means same as the above one. The duties of the employees in the strike are covered using the employees who are not represented in the trade union. Trade union එකේ නැති employees ලා ටික එකතු කරගෙන strike කරන employees ලාගේ වැඩ ටික cover කරගන්න එකක් තමයි කරන්නේ මෙන්න මේ strike replacement එකේ. එතකොට ඒක අර සම්පූර්ණයෙන් ගෙදර යවනවා strike කරන කට්ටිය සම්පූර්ණයෙන් ගෙදර යවනවා කතාවක් නම් කියවෙන්නේ නැහැ, but recovering from existing employees and paying much. වැඩිපුර ගෙවලා අර කට්ටියගේ වැඩ ටික ඉන්න කට්ටිය ධම්මලා කරගන්නවා. ට්‍රේඩ් යුනියන් එකේ නැති කට්ටියව ධම්මලා කරගන්නවා. Mutual aid pact. Mutual aid pact. Mutual aid pact means obtaining the financial aid from the another organization who engage in the same industry to cover the lost income in the strike period. Strike period එකකදී loss එකක් සිද්ධ වෙනවා නම් අන්න ඒක cover කරගන්න පොඩි financial assessment එකක් අපේ same industry එකේම තවත් organization එකකින් තවත් මිතුරු organization එකකින් අරගන්න එකට තමයි කියන්නේ mutual aid pact කියලා. මොකද්ද? තමන්ගේ organization එක හා එකම industry එකේ යන මිතුරු organization එකකින් financial support එකක් ගන්නවා to cover the what? Strike loss. That is mutual aid pact. Shift of production. Correct. Shift of production. Shift of production. These words are important. Shift of production means shifting of production activities to another branches which are not strike or branches in another country. When a ratakari when a place එකකට තියෙන branch එකකට අපේ activities ටිකක් දෙනවා කරලා දෙන්න outsource කරනවා වගේ වැඩක්. හරි අපේම branch එකකට තවත් branch එකකට මාරු කරලා දෙනවා strike එකක් නැති පැත්තකට අපේ strike කරද්දී ඇති වෙන්නේ. That is shift of production activities ටිකක් වෙන කට්ටියට දීලා කරගන්නවා. Then මෙතනක් තියෙනවා collective bargaining. මම අර කලිකෙදි කිව්වා collective bargaining means negotiating අර දෙපැත්තම කට්ටිය දෙපැත්තට මේක අදාළයිනේ. collective bargaining means දෙපැත්තටම අදාළයි. Bargaining, collective bargaining, negotiating process between management and trade unions in order to achieve the aims of the employees is called collective bargaining. මෙතනදිත් එකම definition එක තමයි collective bargaining කියලා කියන්නේ. This is the most decent method. This is the most decent method. හරි? To solve labor strikes. මේ collective bargaining කියන එකේ ඕන මම definition එක ලියන්නම්. Negotiating, because this sound like important. Negotiating process between the management and the trade union in order to achieve the aims of employees is called collective bargaining.
හරි නේද? මම හිතනවා දැන් හැම දෙයක්ම clear out ඇති කියලා. හොඳට පැහැදිලි ඇති කියලා. So these words are important. කලින් trade union actions වල කතා කරපු words are important. මේ collective bargaining වල අපි තා පොඩි දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. collective agreement කියලා දෙයක් තියෙනවා කතා කරගන්න. And we can finish the lesson hereafter. එතකොට මේක තමයි අන්තිම වීඩියෝ එක. මේ වීඩියෝ එකේ human resource management ඉවර වෙනවා. අපි බලමු what is this collective agreement. මොකද්ද මේ collective agreement එකක් කියලා කියන්නේ? Okay. Collective agreement. Collective agreement කියලා කියන්නේ the agreed settlement between employers and employees in connection with a particular dispute is known as collective agreement. I'll write that definition. The agreed settlement between employers and employees in connection with a particular dispute is known as collective agreement. මොකද්ද collective agreement එකක් කියලා කියන්නේ? මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා අන්න ඒකට settlement වෙන document එකට දෙගොල්ලොම agree වෙන එක. හරි? The agreed settlement between employers and employees in connection with a particular dispute. මොකක් හරි particular dispute එක connection එකක් තියෙන නිසා both the parties agree වෙලා තියෙන settlement. Simply collective agreement. Another thing I want to say is this is an agreement which has been prepared to avoid industrial disputes and to safeguard the privileges, rights and responsibilities of both the employers and employees. මෙතනදී අපි safeguard කරනවා the privileges, rights and responsibilities of both employers and employees. අපි දෙපැත්තටම set වෙන තමයි මේ වැඩේ කරන්නේ. And this is a result of collective bargaining. Collective agreements is a result of collective bargaining. And once the agreement is published in the government gazette with the approval of the Commissioner of Labor, it becomes a legal document. How this collective agreement becomes a legal document? When published into a government gazette with the approval of Commissioner of Labor. Commissioner of Labor ge approval එකක් එක්ක Commissioner of Labor ge approval එකක් එක්ක approval, and it will become a government gazette. Then this will become a legal document. This will become a legal document එකක් වෙනවා මේ collective agreement කියන එක. ඉතින් මේ collective agreement කියන එකෙන් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? To safeguard the privileges, rights and responsibilities of both the employers and employees. මම කියන්නේ aims ගැන. Collective agreement එකේ aims safeguard the privileges, rights and responsibilities of employers and employees, and creating industrial harmony by preventing industrial disputes. මේ collective agreement එකේ ඊළඟ aim එක මොකද්ද? Creating industrial harmony by preventing industrial disputes, as well as obtaining more benefits than the ones which have been provided by the industrial acts in accordance. Acts and ordinances. අපි ඒ ටික ලියමු. aims. මේකේ aims කියලා ගත්තොත් මේ වැඩේ කරන බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ගත්තොත් first one එක what? To safeguard privileges, rights and responsibilities of both employers and employees. Right? Then create industrial harmony by preventing industrial disputes. Creating industrial harmony by preventing industrial disputes.
industrial disputes prevent කරලා industrial harmony එක පාත්වාගෙන යන්න. And obtaining more benefits than the ones which have been provided the industrial acts and ordinances. ටිකක් complex, but I'll write here obtaining more benefits than the ones which have been provided by the industrial acts. That the ones which have been provided in the what? Industrial acts. Industrial acts වල තියෙනවට වඩා ටිකක් වැඩිපුර benefits ටිකක් අරගන්න තමයි මේ collective agreement එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි? Those are the things. ඒකෝව තමයි බලාපොරොත්තු වෙන දේවල්. ඒත් එක්කම තවත් හම්බෙන benefits ටිකක් තියෙනවා මේ industrial මේ collective agreement එකකින්. මොනවාද? ability to solve industrial disputes the main thing. dispute එක solve කරගන්න හම්බෙනවා. To survival of the business is ensured. Survival of the business is ensured. අපේ business එකේ survival එක ensure වෙනවා. එතකොට තවත් මොනවද සිද්ධ වෙන්නේ? ability to understand self responsibilities, ability to manage the business without any difficulty. As industrial issues are solved in common, there is no need of individual concern over the employees. Employees later individual concern on because the issues are solved using this collective agreement. Collective agreement is a result of collective bargaining. Ability to create a loyal, satisfied group of employees also one of the advantage of this collective agreement. ඒ කියන්නේ මොකද්ද? Loyal, satisfied group of employees ලා ටිකක් අපිට හදා ගන්න පුළුවන් as a result of this collective agreement. එතකොට employee ගේ පැත්තෙන් මොනවද යට හම්බෙන්නේ benefits? මම දැන් කියපුව ටිකක් employer ගේ පැත්තට බරයි. employee ට හම්බෙනවා ensuring the agreed privileges. එයාලා ඉල්ලපු ඉල්ලීම් ටික එයාලට එකෙන් හම්බෙනවා. protecting employee rights. සමන්ගේ IT ටික එයාලට protect කරගන්න හම්බෙනවා. ඒගොල්ලන්ගේ ensuring the employee safety. ඒගොල්ලන්ගේ safety එක ඒගොල්ලන්ට protect කරගන්න හම්බෙනවා. ability to clearly understand the self responsibility and rights. ඒගොල්ලන්ගේ self responsibilities rights මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ability to receive a better benefits than the ones entitled in the industrial acts and the ordinances. Industrial acts ordinances වල තිබ්බට වඩා benefits ටිකක් වලට මේ collective agreement කියන document එකෙන් හම්බ වෙනවා. හරි? So මම මෙතන ලියන්න යන්නේ state the criteria that can be used to evaluate the success of human resource management. දැන් අපි පාඩම ඉවර කරන්න යන්නේ. Human resource management වල HRM එක success ද කියලා අපි කොහොමද evaluate කරගන්නේ? Are this success our business එකක HRM successfully වෙනවද? අපි එක කොහෙන්ද මැනගන්න points ටිකක් තමයි මෙන්න මේවා. labor turnover එක වැඩි නම් success නැහැ, අඩුයි නම් success. employee absenteeism ඒක වැඩි නම් success නැහැ, අඩුයි නම් success. labor productivity calculations මම කියලා දුන්නා. labor productivity හරි. and industrial relations ඔන්න ඔය හතරෙන් තමයි අපි දැනගන්නේ evaluate කරගන්නේ අපේ successfulness of the human resource management. හරි නේද? State the clauses in shop and office employee act. බතන මම question එක මෙහෙම ලියන්න. State the clauses මේක ඉවරයි යා. මේ part එක හරි. right. State the clauses in shop and office employee act ටිකක් important හොඳට බලා ගන්න. work time එක කියනවා ඒගොල්ලෝ 45 hours per week standard. 45 hours per week. හරි සතියකට. OT payment overtime payment එක should be
150% payment for an overtime. 150% payment එක වැඩිපුර ගෙවන්න ඕනේ normal rate එකට වඩා වැඩිපුර percentage එකක් වැඩියෙන් ගෙවන්න ඕනේ payment for an OT. Employee leaves ගාන අපිට හොයාගන්න පුළුවන් 7 days of casual leaves, 7 days of casual leaves and 14 days of annual leaves. 14 days of annual leaves. අවුරුද්දට මේ දවස් 14ක් casually දවස් 7ක් වගේ employees ලට leaves ගන්න පුළුවන්. Other benefits මේකෙම මේ act එකේම තියෙන other benefits will be healthy working conditions තියෙන්න ඕනේ. Healthy working conditions තියෙන්න ඕනේ. Reasonable time for lunch. And women safety පොඩ බලන්න. Women safety and concern. OT රෑ වෙනකම් OT කරන්න දෙන්නේ නැතුව ඒ විදිහට women safety and concern. හරිද? එතකොට මේ පොඩ්ඩක් බලා ගන්න steady clauses in shop and office employee act, work time, OT payment, employee leaves and other benefits කියන ටික කොහොමද තියෙන්නේ ඔය act එකේ කියලා පොඩ්ඩක් බලා ගන්න. Okay. Then at last one point මම මෙතන කියන්න යනවා gratuity payment කියලා එකක් තියෙනවා. Gratuity payment. Last thing we have to study. ලොකු දෙයක් නෙමෙයි බොහොම simple දෙයක්. If an employee works for more than 5 years, අවුරුදු 5කට වැඩි වැඩ කරනවා නම්, if an employee works for more than 5 years under one employer, එක employer කෙනෙක් යටතේ 5 years වලට වඩා වැඩ කරනවා නම් he gets entitled to gratuity payment. එයාට gratuity payment එකක් හම්බෙන්න ඕනේ. එතකොට gratuity payment මම GP කියලා කියන්නම්, gross profit මේ gratuity payment equals most recently paid basic salary. Most recently paid basic salary into a number of years worked into 50%. 50% means 50 over 100. ඔය විදිහට තමයි අපි GPA calculate කරන්නේ. අපිට හම්බෙන basic salary multiply by හිතන්න basic salary අපිට 30,000 හම්බෙනවා. 30,000 හම්බෙනවා. Number of worked years, how much? Let's say 6 years. 50% means 50 over 100. That means half it. 1 over 2. 3. That means 23. 90,000 payment එකක් යාට හම්බෙනවා. Gratuity payment එකක් විදියට 90,000 payment එකක් හම්බෙනවා. Okay. ඔය විදිහට තමයි gratuity payment එක සිද්ධ වෙන්නේ. ඒක හම්බෙන්නේ අවුරුදු 5කට වැඩිපුර වැඩ කරා නම් විතරයි. So this is how the HRM ends up. එතකොට ඔය දේවල් වලින් HRM සම්පූර්ණයෙන් ඉවරයි. හොඳයි. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. මේ ගන්න මහන්සියට support එකක් විදියට ඒක තමයි ඔයගලන්ට කරන්න පුළුවන් ලොකුම උදව්ව. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. better ඔයගොල්ලෝ online මේ දේවල් බලනවා නම් watch hours වැඩි වෙනවා. so එහෙම බැරි නම් download කරලා තියාගන්න it's okay. පුළුවන් කට්ටිය online බලන්න. YouTube එකෙන්ම watch hours වැඩි වෙනවා. එතකොට you should wait for the next video. Next video එක might be financial management මම කිව්වා ඒක අරන් එනයි කියලා. but
ඉන්ෆෝමේෂන් සිස්ටම් කියන ලෙසන් එකට පොඩ්ඩක් බරක් දීගෙන යනවා මේ දවස් ටික අපි බලමු ඊළඟ වීඩියෝ එකකින් ඉන්ෆෝමේෂන් සිස්ටම් තමයි හුඟක් වෙලාට එන්න තියෙන්නේ හරි ඉන්ෆෝමේෂන් සිස්ටම්ස් වලින් පස්සේ නැත්තම් ඔපරේෂනල් මැනේජ්මන්ට් වෙන්නත් පුළුවන් බලමු වැඩ හැම ලෙසන් එකම වැඩ කරගෙන යනවා let's see okay goodbye for now